සම්බෝධි වන්දනා සම්බෝධි වන්දනා. තෙරුවන් සරණයි පින්වත් ඔබ හැම දිනාටම. යලිත් වතාවක් සජීවී ලෙසින් බෞද්ධ රූපවාහිනී නාලිකාව ඒ වගේම බෞද්ධ ගුවන් විදුලිය සුපින්වත් ඔබ වෙනුවෙන් අද උතුම් වැසල පුරපසළොස්වක පොහොදා ගෙනෙන පෝදා සජීවී සදහම් විකාශයත් සමගින් පින්වත් ඔබ ඒකාත්මික වන්නේ. පින්වත්නි, අද දවසේදී අපේ සූදානම් වන්නේ මේ වේලාවට නියමිතව ශ්‍රී සද්ධර්ම සජ්ජායනාව මෙලෙසින් ආරම්භ කරන්නට. කාරුණික පින්වතුනි, මේ උතුම් වූ වැඩසටහන වෙනුවෙන් අපි ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනා කරන්නට යෙදුනා මහරගම ශ්‍රී වජිරඥාන ධර්මායතනයේ ධර්මාචාර්ය ජනවිජය පතනමේ ගරු උපසභාපති අභිධර්මාචාර්ය පූජ්‍යපාද ගල්කිස්සේ සෝමානන්ද පින්වත් ස්වාමින් වහන්සේට අපි පළමුවෙන් ගෞරවනීය ස්වාමින් වහන්සේ සාදුනාද නන්වමින් নমස්කාර පූර්වකව පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. සදහැවතුනි, අද ශ්‍රී සද්ධර්ම සජ්ජායනාව වෙනුවෙන් පුණ්‍යවන්ත දායකත්වය ලබා දී කටයුතු කරනවා. සෑම පුන් පොහෝ දවසකම ධර්මදේශනාවන් වෙනුවෙන් දායකත්වය ලබා දී කටයුතු කරන අමෘතා සෝදහදුන් කූරු නිෂ්පාදනය කර බෙදා හරින ඩාලිපට්ල සමාගමේ බෝවනක මනම්පේරි මහත්මයා, ශාන්ත පෙරේරා, අනුර මාන්නප්පිරුම යන පින්වත් පිරිසත්, ඒ වගේම නුගේගොඩ පැපලියාන මාවත 10 වෙනි පටුමඟ පදිංචි ඉන්ද්‍රා ජස්මින් රත්නායක මහත්මිය, ටිකිරි රත්නායක මහත්මයා, සද්ධාතිස්ස වාහනතන්ත්‍ර මහත්මයා, දේවි කැලුම්, ධනුෂ්ක රත්නායක යන දුවදරුවන්, යසලි මිනිපෙරිය ඇතුළු ඒ පවුලේ සුදෙහිමත් පිරිස අද ශ්‍රී සද්ධර්ම සජ්ජායනාව වෙනුවෙන් පුණ්‍යවන්ත දායකත්වය ලබා දී කටයුතු කරනවා. මම මේ මොහොතේදී ආරාධනා කරනවා පළමුවෙන් භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් පුෂ්ප පූජාවන් සිදු කොට ඉනවසන චාරිත්‍රානුකූලව දෙහත් වට්ටේ පිළිගන්වා පින්වත් ස්වාමින් වහන්සේට දේශනා වෙනුවෙන් ආරාධනා කරන්නට. දැන් දේශනා වෙනුවෙන් දායකත්වය ලබා දී කටයුතු කරන ඒ පින්වත් පිරිස ඒ චාරිත්‍ර ඉෂ්ට සිද්ධ කරනවා. පළමුවෙන් තිලෝගුරු බුදු පියාණන් වහන්සේ වෙනුවෙන් පුෂ්ප පූජාවන් සිදු කොට ඉනවසන චාරිත්‍රානුකූලව දෙහත් වට්ටේ පිළිගන්වමින් පින්වත් ස්වාමින් වහන්සේට මේ වැඩසටහන වෙනුවෙන් ආරාධනා කිරීම සිදු වෙන මොහොත. එහෙමනම් අපි හැමදෙනාම සදහ සිතින් තැන්පත්ව මෙතෙන් සිට මේ ශ්‍රී සද්ධර්ම සජ්ජායනාව සිදු කරන්නට පින්වත් ස්වාමින් වහන්සේට নমස්කාර පූර්වකව පාදාභිවන්දනයෙන් ආරාධනා කරමු. සාදු සාදු සාදු. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. තථාගතේන භික්ඛවේ අරහතා සම්මා සම්බුද්ධේන වාරාණසියං ඉසිපතනී මිගදායේ අනුත්තරං ධම්මචක්ඛං පවත්තිතං අප්පතිවත්තියං සමනේන වා බ්‍රාහ්මනේන වා
දේවේනවා මාරේනවා බ්‍රහ්මුණාවා කේනචිවා ලෝකස්මින් යදිදං චතුන්නං අරිය සච්චානං ආචික්ඛනා දේශනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානී කම්මං කතමේ සංචතුන්නං දුක්ඛස්ස අරිය සච්චස්ස ආචික්ඛනා දේශනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානී කම්මං දුක්ඛ සමුදයස්ස අරිය සච්චස්ස ආචික්ඛනා දේශනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානී කම්මං දුක්ඛ නිරෝධස්ස අරිය සච්චස්ස ආචික්ඛනා දේශනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානී කම්මං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා අරිය සච්චස්ස ආචික්ඛනා දේශනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානී කම්මන්ති තී. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වතුනි, සෑම පුරපසළොස්වක පොහොය දවසකම මේ කාල සීමාවට නියමිත ධර්ම සජ්ජායනාව ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමටයි කවුරුත් බලාපොරොත්තු වෙන්නේ. ඇසළ පුරපසළොස්වක පොහොය දවස කියලා කියන්නේ බෞද්ධයන්ට බොහෝම වැදගත් පුරපසළොස්වක පොහොය දවසක්. එක පැත්තකින් ලෞතුරා බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වෙලා බරණැස ඉසිපතන මිගදායේදී මංගල ධර්ම දේශනාව ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව සිදු කළ පුරපසළොස්වක පොහොය දවස ඇසළ පුරපසළොස්වක පොහොය දවසයි. ඒ වගේම උපසම්පදා භික්ෂූන් වහන්සේලා වස් ආරාධනාව බාරගන්න අදින් පටන් වස්කාල සීමාව ආරම්භ වන පුරපසළොස්වක පොහොය දවස ඇසළ පුරපසළොස්වක පොහොය දවසයි. ඒ නිසාම තමයි 3:00ට ආරම්භ කරන්නට නියමිතව තිබුණු සජීවී වැඩසටහන ටිකක් ප්‍රමාද වෙන්නට සිද්ධ වුණේ. අද උපසම්පදා භික්ෂුන් වහන්සේලා පොහොය ගෙට වැඩම කරලා පොහොය කර්ම කරනවා. ඉතින් ඒ නිසා කාර්ය බහුල පුරපසළොස්වක පොහොය දවසක්. කෙසේ නමුත් අද ධර්මානුශාසනාව ඔස්සේ පැහැදිලි කරලා දෙන්නට බලාපොරොත්තු වෙන්නේ සච්ච විභංග සූත්‍රය. ඇසළ පුරපසළොස්වක පොහොය දවසේ තමයි බුදුරජාණන් වහන්සේ ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කළේ. දැන් ගිය පුරපසළොස්වක පොහොය දවසේ ධම්මචක්කප්පවත්තන සූත්‍රය පිළිබඳව විවරණයක්, ඒ පිළිබඳව ධර්මානුශාසනාවක් මේ කොයි කවුරුත් ශ්‍රවණය කළා. අද දවසේදී අපි සජ්ජායනා කරන්නට බලාපොරොත්තු වෙන්නේ සච්ච විභංග සූත්‍රය. සච්ච කියලා කියන්නේ ඇත්ත කියන එකයි. එතකොට චතුරාර්ය සත්‍ය, විභංග කියලා කියන්නේ බෙදපු සූත්‍ර දේශනාව තමයි සච්ච විභංග සූත්‍රය. මේ සූත්‍ර දේශනාව සිද්ධ කරන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ බරණැස ඉසිපතන මිගදායේදී භික්ෂූන් වහන්සේලා වැඩ හිටපු වෙලාවේ භික්ෂූන් වහන්සේලාට ප්‍රකාශ කරනවා
සාරිපුත්ත මහරහතන් වහන්සේ සහ මොග්ගල්ලාන මහරහතන් වහන්සේ මොනතරම් වටිනවද කියන එක. සේවේත භික්ඛවේ සාරිපුත්ත මොග්ගල්ලානේ. භජත භික්ඛවේ සාරිපුත්ත මොග්ගල්ලානේ. මහණෙනි මේ සාරිපුත්‍රයන් වහන්සේ මොග්ගල්ලාන මහරහතන් වහන්සේ සේවනය කරන්න, භජනය කරන්න, ආශ්‍රය කරන්න. උන්වහන්සේලා බ්‍රහ්මචර්යාවට අනුග්‍රහ කරන ස්වාමින් වහන්සේලා. උන්වහන්සේලාව ඇසුරු කරන්න. මේ සාරිපුත්ත ආයුෂ්මත් සාරිපුත්‍රයන් වහන්සේ හරියට දරුවෙක් බිහි කරන අම්ම කෙනෙක් වගේ. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ හරියට බිහි කරපු දරුවව බලාගන්න කිරියම්ම කෙනෙක් වගේ. ඇයි එහෙම කියන්නේ? සාරිපුත්ත මහරහතන් වහන්සේ අතිශයින් දක්ෂයි සෝතාපන්න ඵලයේහි පිහිටුවීම පිණිස බණ කියන්න. සාරිපුත්ත මහරහතන් වහන්සේ අතිශයින් දක්ෂයි සෝතාපන්න ඵලයේහි පිහිටුවන්ට. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ අතිශයින් දක්ෂයි සකෘදාගාමි, අනාගාමි, අරහත් ආදී එතනින් පස්සේ මාර්ගඵල අවබෝධ කර ගැනීම පිණිස, කරවීම පිණිස ධර්මයේ දේශනා කරන්න. බලන්න පින්වත්නි, රහතන් වහන්සේලා අතරෙත් ඒ විදියට දක්ෂතාවය තිබුණා. දැන් භික්ෂූන් වහන්සේලා පිළිබඳව කල්පනා කරනකොට අද වර්තමානයේ අපිට බොහෝ භික්ෂූන් වහන්සේලා වැඩ ඉන්නවානේ ධර්මයේ දේශනා කරන්න. දැන් සමහර මිනිස්සු අපිත් එක්කත් කියන දෙයක් තමයි, හාමුදුරනේ අර හාමුදුරන්ගේ බණ හරි සරලයි. තව සමහරු කියන අර හාමුදුරන්ගේ බණ හරි ගැඹුරුයි. කිසිම දවසක ඒ විදියට භික්ෂුන් වහන්සේලා පිළිබඳව මේ වර්ගීකරණය කරලා සලකන්න හදන්න එපා. ඒ කියන්නේ මෙහෙමයි, අර හාමුදුරන්ගේ බණන වැඩන්නේ ඒවා හරි සරලයි කියලා ප්‍රතික්ෂේප කරන්න බෑ. මොකද හේතුව ඒ සරල විදියට ධර්මයේ දේශනා කරන භික්ෂූන් වහන්සේලා සමාජයේ ආමන්ත්‍රණය කරන පිරිසක් ඉන්නවද නැද්ද? ඉන්නවා. අද සමහරක් විට ගැඹුරු සූත්‍ර දේශනා අභිධර්මයේ පිළිබඳව විමසන උදවිය ඒ තත්වයට තල්ලු කරලා තියෙන්නේ අර සරල විදියට බණ කියන හාමුදුරු නමක් වෙන්න ඇතිනේ. මොන්ටිසෝරියේ ඉගෙන ගන්නේ නැතුව, එක වසරේ දෙක වසරේ ඉගෙන ගන්නේ නැතුව එකපාරටම ඔලෙවල එලවල් කරන්න ගියාට බෑනේ. එතකොට අර මුල් පියවර ටික තල්ලු කරලා දෙන්න, එහෙම නැත්නම් සෝතාපන්න ඵලයට පත් කරවන්න දක්ෂ විදියට බණ කියන්න පුළුවන් යතිවරයාණන් වහන්සේ නමක්, රහතන් වහන්සේ නමක් තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේ කියලා කියන්නේ. එතනින් පස්සේ මොගලන් මහරහතන් වහන්සේ අර ඒකයි කියන්නේ මේ දරුවෙක් බිහි කරන අම්ම කෙනෙක් වගේ සාරිපුත්ත මහරහතන් වහන්සේ. ඊට පස්සේ බිහි වෙච්ච දරුවව රැක බලා ගන්න, ඒ කියන්නේ එතනින් එහාට සසර ගමන අවසන් කරවන තැනට තල්ලු කරන්න අරගෙන යන්න පුළුවන් රහතන් වහන්සේ නමක් තමයි මොග්ගල්ලාන මහරහතන් වහන්සේ. ඒ නිසා මේ සාරිපුත්‍රයන් වහන්සේට මේ චතුරාර්ය සත්‍ය බොහෝම දක්ෂ විදියට බෙද බෙදා දක්වන්න පුළුවන්. මහණෙනි, සාරිපුත්ත මහරහතන් වහන්සේගේ මේ ධර්මයේ ශ්‍රවණය කරන්න කියලා බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේට ධර්මයේ දේශනා කරන්න යොමු කරලා බුදුහාමුදුරු ආසනේ නැගිටලා විහාරයට වැඩම කළා. එහෙම වැඩම කළාට පස්සේ ටික වෙලාවකින් භික්ෂූන් වහන්සේලා ආමන්ත්‍රණය කරලා සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරපු සූත්‍ර දේශනාව තමයි සච්ච විභංග සූත්‍රය කියලා කියන්නේ. මේ සූත්‍රෙදි පෙන්නනවා තථාගතේන භික්කවේ අරහතා සම්මා සම්බුද්ධේන බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කම් පවත්තිතං අප්පතිවත්තියං සමනේනවා බ්‍රාහ්මනේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මුණාවා කේනචිවා ලෝකස්මින්. එදා බුදුරජාණන් වහන්සේ බරණැස ඉසිපතන මිගදායේදී ඔන්න අද වගේ පුරපසළොස්වක පොහොය දවසක පස්වග තවුසන් ඉදිරියේ ධර්මයේ නැමැති රෝදය පෙරලා හැරියා. ධම්මචක්කප්පවත්තන
ධර්මයේ නැමැති රෝදය ප්‍රවර්තනය කළා. ලෝකයා වෙතට පෙරලා හැරියා. ඒ පෙරලා හැරිය ධර්මයේ නැමැති රෝදය අපපතිවත්තියන් සමනේනවා බ්‍රාහ්මණේනවා. ඒක නවත්තන්න, ඒක වැරදි කියන්න, බොරුයි කියලා කියන්න මේ ලෝකයේ කිසිම ශ්‍රමණේක්, බ්‍රාහ්මණේක්, දෙවි කෙනෙක්, මාරයෙක්, බමුණෙක් කිසිම කෙනෙක් ඇත්තේ නෑ. ඒ තරම් ලෝකයාට යහපත පිණිස පවතින දේශනාවක් තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ. මොකක්ද මේ ලෝකයේ කිසිම කෙනෙකුට හසු නොවන බුදුරජාණන් වහන්සේ නමකට හසුවන මේ වටිනාම සත්‍ය? ඒ තමයි චතුරාර්ය සත්‍ය. චතු කියන්නේ හතරක්, ආර්ය කියන්නේ ශ්‍රේෂ්ඨයි, කිසිම කෙනෙකුට බොරුයි කියලා කියන්න බෑ කියන අදහසින් යුක්තයි. සත්‍ය කියන්නේ ඇත්තයි. එහෙම ඇත්ත හතරක් තියෙනවා. දුක, දුකට හේතුව, දුක නැති කිරීම සහ දුක නැති කිරීමේ මාර්ගය. මේක තවත් විදියකින් කිව්වොත් සැබෑ දුක, සැබෑ දුකට හේතුව, සැබෑ සැප, සැබෑ සැපයට හේතුව. හරිනේ? මේ ලෝකේ තියෙන සැබෑ දුක චතුරාර්ය සත්‍ය පළවෙනියටම පෙන්වනවා, දුක්ඛාර්ය සත්‍ය. දැන් දුක්ඛාර්ය සත්‍යයට අයිති වෙන්නේ මොනවද? ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක, ශෝක පරිදේව, දුක්ඛ දෝමනස් උපායාසනේ. කෙටියෙන් කිව්වොත් පංච උපාදානස්කන්ධ දුක්ඛ. ඉපදීම දුකක්. ඊළඟට වයසට යන එක දුකක්. ලෙඩ වෙන එක දුකක්. මැරෙන එක දුකක්. ශෝකය, ඒ වගේම කායික වේදනා, මානසික වේදනා, මේ විදියට ගත්තාම ඉපදීමේ ඉඳලම සංසාර ගමන තුල හැම භවයකම අපි භුක්ති විඳින්නේ මොනවද? දුක. ඒකයි දුක්ඛාර්ය සත්‍ය තුල බුදුහාමුදුරුවෝ දුක පිළිබඳව විග්‍රහ කළේ. එතකොට මේ දුක් ලැයිස්තුවෙන් ඔය ලැයිස්තුවම කියා යන්න දෙයක්වත් නැහැ. දුක කියන්නේ මොකක්ද කියලා අහුවාම කෙටියෙන්ම උත්තර දෙන්න පුළුවන්. මොකක් කියලාද? ඉපදීම කියලා. ඇයි? ඉපදුණු නිසා තමයි අනිකුත් සියලුම දුක් ටික Taman ඉදිරියට හම්බෙන්නේ. එතකොට දුක පිළිබඳව සාරිපුත්ත මහරහතන් වහන්සේ විග්‍රහ කරන මේ සූත්‍ර දේශනාවේදී ඊළඟට දුකට හේතුව, දැන් දුක් ලැයිස්තුවක් තියෙනවා, ඒ දුක් ඇති වෙන්න හේතුවක් තියෙනවා. මහා දුක, මහා දුක හටගන්න හේතුව. හේතුව වෙන මොකක්වත් නෙවෙයි, යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සහගතා తත්‍ර తත්‍රාබි නන්දිනී සෙය්‍යති දං කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. මේ තණ්හාව නිසා තමයි පෝනෝ භවිකා. පෝනෝ භවිකා කියලා කියන්නේ පුනර්භවය සිද්ධ වෙන්නේ. පුනර්භවය කියලා කියන්නේ මොකද්ද? නැවත උත්පත්තිය සිද්ධ වෙන්නේ මේ තණ්හාව නිසා. එතකොට තණ්හාව තියෙන තාක්කල් සංසාර ගමන තුල මොකක්ද වෙන්නේ? නැවත නැවත ඉපදෙමින් දුක් විඳින්නට සිද්ධ වෙනවා. ඊළඟට චතුරාර්ය සත්‍ය දේශනාවේ තුන්වෙනි කාරණාව හැටියට පෙන්වන්නේ සැබෑ සැප. එහෙම නැත්නම් පරම සැප. පරම සැප කියලා කියන්නේ නිවනට. නිවනට පින්වත්නි සැපයි කියලා කියන්නේ. ඇයි? නිවනේ සැපක් නැහැ. ඒ කියන්නේ ඔය සැප සහ පරම සැප කියන වචන දෙක පිළිබඳව කල්පනා කරනකොට ලොකු වෙනසක් තියෙනවා. සැපයි කිව්වොත් හොඳට මතක තියාගන්න, ඒ සැප දුකයි. පරම සැපයි කියලා කිව්වහම එතන සැපකුත් නැහැ, දුකකුත් නැහැ. දැන් බලන්න, සැපයි කිව්වොත් දුකයි කියන එක ඔප්පු කරන්න පුළුවන් දෙයක්. දැන් අපි අපේ ජීවිත ගමන තුලදී විවිධ සැපයන් භුක්ති විඳිනවානේ. අපි විඳින සැප තියෙනවානේ.
ඔය විඳින සැප පිළිබඳව ප්‍රඥාවෙන් මෙනෙහි කරනකොට හොඳටම පැහැදිලි වෙන කාරණයක් තමයි අපි විඳින සැප නිට්ටයද අනිත්‍යද? ඔබට විඳින්න ලැබෙන සැප නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි. යමක් අනිත්‍ය නම් සැපද දුකද? දුකයි. දැන් පේනවද සැප දුක වෙච්ච විදිය? යම් කිසි සැපයක් තියෙනවා නම් ඒ සැපය අනිත්‍යයි. අනිත්‍ය නම් එතන දුකයි. දුකයි නම් අනාත්මයි. ඒ කියන්නේ මමයේ මාගේ කියලා ග්‍රහණය කරන්න කිසිසේත්ම පුළුවන්කමක් නැහැ. එතකොට පින්වත්නි සැප කියන්නේ නම් දුකක්. පරම සැප කියලා කිව්වම එතන විඳින්න දෙයක් නැහැ. අන්න ඒක තමයි මහා සැප. පරම සැප. නිවන තණ්හාව දුරු කිරීමෙන් ලැබෙන ස්වභාවය. ඊළඟට නිවන් දකින මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියලා පැහැදිලි කරලා දීලා තියෙනවා. දැන් ඊළඟට සත්‍ය විභංග සූත්‍රයේදී මෙන්න මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය විග්‍රහ කරනවා. කතමා චාවුසෝ සම්මා දිට්ඨි. මහණෙනි සම්මා දිට්ඨිය කියලා කියන්නේ මොකක්ද? දැන් සම්මා දිට්ඨි වගේම තියෙනවා මිච්ඡා දිට්ඨි කියලා. ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි සම්මා දිට්ඨි, සම්මා සංකප්ප අනාදී වශයෙන්. අනාර්ය මාර්ගයකුත් තියෙනවා. ඒ තමයි මිච්ඡා දිට්ඨි, මිච්ඡා සංකප්ප. සම්මා දිට්ඨි කියලා කියන්නේ මෙන්න මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව ඇති කරගන්න අවබෝධය. යංකෝ ආවුසෝ දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං අයං උච්චතාවුසෝ සම්මා දිට්ඨි. දුක ගැන, දුකට හේතුව, දුක නැති කිරීම, දුක නැති කිරීමේ මාර්ගය පිළිබඳව අවබෝධයක් තියෙනවා නම් අන්න ඒක තමයි සම්මා දිට්ඨි කියලා කියන්නේ. ඊළඟට සම්මා සංකප්ප. කතමෝ චාවුසෝ සම්මා සංකප්පෝ. නෙක්ඛම්ම සංකප්පෝ, අව්‍යාපාද සංකප්පෝ, අවිහිංසා සංකප්පෝ අයං උච්චතාවුසෝ සම්මා සංකප්පෝ. නෙක්ඛම්ම සංකප්ප කියලා කියන්නේ කාමයන්ගෙන් මිදී වාසය කිරීමේ අදහස. කාමයන්ගෙන් මිදී, ජීවිතයෙන් මිදී, කාමයන්ගේ ආදීනව දකිමින් කාමයන්ගෙන් මිදී වාසය කිරීමේ ආකල්පයක් ගොඩ නගනවා නම්, ඒ වගේම අව්‍යාපාද, අවිහිංසා, ද්වේෂ සහගත නැති, අන් අයට හානි නොකරන සංකල්පනාවන්ගෙන් යුක්ත වෙනවා. ඒකට කියනවා සම්මා සංකප්ප කියලා. කතමා චාවුසෝ සම්මා වාචා. මුසාවාදා වේරමණී, පිසුනා වාචා වේරමණී, පරුසා වාචා වේරමණී, සම්පප්පලාපා වේරමණී අයං උච්චතාවුසෝ සම්මා වාචා. ඒ කියන්නේ තමන්ගේ වචනය යහපතිහි පිහිටුවා ගැනීම. වචනය හරහා පිට වෙන්න පුළුවන් වැරදි, කෙරෙන්න පුළුවන් වැරදි වැඩවලින් මිදී වාසය කිරීම. කේලම් කියන එකෙන්, පරුස වචන කියන එකෙන්, හිස් වචන කියන එකෙන් මේවෙන් ඉවත් වෙලා වාසය කිරීම සම්මා වාචා කියලා කියනවා. කතමෝ චාවුසෝ සම්මා කම්මන්තෝ. පානාතිපාතා වේරමණී, සත්තු මරණකින් ඉවත්ව වාසය කිරීම. අදින්නාදානා වේරමණී, හොරකමින් ඉවත්වීම. කාමේසු මිච්ඡාචාරා වේරමණී, කාමයන්හි වරදවා හැසිරීමෙන් ඉවත්වීම. අයං උච්චතාවුසෝ සම්මා කම්මන්තෝ. කතමෝ චාවුසෝ සම්මා ආජීවෝ. සම්මා ආජීවය කියලා කියන්නේ නිවැරදි ජීවිකාව.
ගිහි වෙන්න පුළුවන්, පැවිදි වෙන්න පුළුවන්. ඉදාවසෝ අරිය ශාවකෝ විශේෂයෙන් ආර්ය ශ්‍රාවකයා මිච්ඡා ආජීවම් පහය වැරදි විදියට ජීවිකාව ගෙන යන්න බෑ. මිනිසුන්ව රවට්ටලා, කපටිකම් කරලා, කෛරාටිකකම් කරලා ඒ විදියට කරන්න බෑ. අර හිටියන්නේ මෙයතු අහලා ඇති එක්තරා භික්ෂුන් වහන්සේ නමක් වැඩ ඉඳලා තියෙනවා. උන්වහන්සේ මේ දායකයන්ට පෙන්වන්න උත්සාහ කරන මාර්ගඵලලාභී කියලා. කුටියේ තිබුණ ලොකු හැලියක්. හාමුදුරුවෝ මේ කුටිය ඇතුලේ ඉන්නකොට මිනිස්සු ඈත තියා එනව දැකලා මොකද කරන්නේ? මේ හැලිය ඇතුළට ගිහිල්ලා හැංගෙනවා. හරි. මිනිස්සු ඇවිල්ලා කුටියේ බලනවා හාමුදුරුවෝ නැහැ. එළියට බහැලා ගිහිල්ලා ඉවරලා අහනවා වැඩ කරන කෙනෙක්ගේ මේ හාමුදුරුවෝ නැද්ද? දැන් වැඩ කරන කෙනා හොඳටම දන්නවා කාමරේ හිටියා. ඇයි කාමරේ හිටියනේ හාමුදුරුවෝ? ඒත් අපි මේ කාමරේට ගියා ඒත් හිටියේ නෑනේ. කුටියට ගියා හිටියේ නෑනේ. වෙන්න බෑ ගිහිල්ලා බලන්න ආයෙසරයක්. ආයෙසරයක් යනකොට හාමුදුරුවෝ මොකද කරන්නේ? අර හැලියෙන් මහා හැලියක්. හැලියෙන් එළියට ඇවිල්ලා පුටුවේ වාඩි වෙලා ඉන්නවා. මිනිස්සු දැක්ක ගමන් පුදුම වෙනවා. ඇයි දැන් මේ දැන් ඇවිල්ලා බැලුවා හිටියේ නෑ. ආයෙ ටිකකට එළියට ගිහිල්ලා මෙන්න එනකොට ඉන්නවා. ඊට පස්සේ අහනවා අනේ ස්වාමීනි ඔබ වහන්සේ දැන් ඉස්සලා අපි බැලුවා හිටියේ නෑනේ. එහෙම තමයි මේ හිත දියුණු කරගත්ත අය. ඉතින් හරියට සලකනවනේ එහෙම වුණා. ඔය කෛරාටිකකම් කරන්න බෑ. ඒවා මිච්ඡා ආජීවයට අයිති වෙන්නේ. එහෙමයි ඉඳලා තියෙනවා. මේ බොහෝ දීර්ඝ කාලයකට එහා අතීතයේ සිදුවීම් ඕවා. ඒ වගේ දේවල්. එතකොට මිච්ඡා ජීවම් පහය සම්මා ජීවේන ජීවිකං කප්පේති. භික්ෂුවක් හැටියට විශේෂයෙන් ජීවිතේ ගෙන යන්න ඕනේ සම්මා ආජීවයෙන්. නිවැරදි ජීවිකාව. වැරදි වැඩ කර කර, නරක වැඩ කර කර, පහත් වැඩ කර කර මේ ජීවිකාව ගෙන යන්න බුදුහාමුදුරන් මත කරලා නැහැ. ඊළඟට කතමෝ චාවුසෝ සම්මා වායාමෝ. වෑයම. යහපත් වෑයම. අයහපත් වෑයමකුත් තියෙනවා. යහපත් වෑයම මොකද්ද? නෝපන් අකුසල් නෝපදවන්න වෑයම් කරන්න ඕන. ඊළඟට උපන් අකුසල් නැති කරලා දාන්න මහන්සි ගන්න ඕන. ඊළඟට නූපන් කුසල් ඇති කරව ගන්න මහන්සි ගන්න ඕන. ඊළඟට උපන් කුසල් පෝෂණය කරන්න මහන්සි ගන්න ඕන. ඒ මහන්සියේදීත් ඒ වීරියේදීත් පින්වත්නි අවස්ථා තුනක් ගැන බුදුහාමුදුරුවෝ පෙන්නනවා. ආරම්භ ධාතු වීරය, නික්කම ධාතු වීරය සහ පරක්කම ධාතු වීරය කියලා. දැන් මේ ඔය කියපු විදිහේ වීරය වුණත් පටන් ගත්තයි කියලා ප්‍රතිඵලය හම්බෙන්නේ ඒක අරගෙන යන්න ඕන. ආරම්භ ධාතු වීරය කියලා කියන්නේ යම් කිසි ඉලක්කයක් තමන්ගේ හිත තුල ගොඩනගාගෙන ඒ ඉලක්කය වෙතට යන්න වීරය ආරම්භ කරපු වෙලාවේ ස්වභාවය. හැබැයි ওই ආරම්භ ධාතු වීරයේ ලක්ෂණයක් තමයි ටික දුරක් ගියාට පස්සේ මොකද වෙන්නේ? උදාසීන වෙනවා. උදාසීන වෙනකොට වීරයේ වටිනාකම පිළිබඳව කල්පනා කරලා ආවට වඩා වේගවත් වීරයක් ගොඩනගන්න ඕනේ. අන්නේ ආවට වඩා වැඩි වේගයකින් ගොඩනගන වීරයට කියනවා නික්කම ධාතු වීරය කියලා. නික්කම ධාතු වීරය යනකොටත් අරමුණ ජය ගන්න මොහොත දක්වාම ගෙන යන වීරය තමයි පරක්කම ධාතු වීරය. මේක හරියට වාහන එලවගෙන යනකොට ගියර් මාරු කරනවා වගේ එකක්. මැනුවල් වාහනයක ගියර් මාරු කරන්න එපා. ගෙදරින් එළියට දානකොට ගියර් එකක් තියෙන ඒක දාලා තමයි පාගන්නේ. එතකොට වේගයෙන් යනකොට ඒ ගියර් මාරු වුණොත් තමයි වේගවත්ව යන්න පුළුවන්කම තියෙන්නේ නේ. රිය පදවන අය දන්නවනේ. එතකොට අන්න ඒ වගේ මේ ධර්මානුකූල පදනම තුල ගමන් කරනකොටත් පින්වතුනි ඒ වීරය කියන එකේ අවස්ථා තුනක් තියෙනවා. ඒ ශක්තිමත් කර වීරය වඩන්න ඕන. එතකොට අන්න ඒ නෝපන් අකුසල් නෝපදවන්න, ඊළඟට උපන් අකුසල් නැති කරලා දාන්න, නෝපන් කුසල් ඇති කරව ගන්න, උපන් කුසල් පෝෂණය කරගන්න වීරය අවශ්‍ය. අන්නේ වීරය තමයි සම්මා වායාම කියලා
හඳුන්වන්නේ. ඊළඟට සම්මා සති. සම්මා සති කියලා කියන්නේ යහපත් සිහිය. හොඳ අරමුණකට සිත යොමු කිරීම. ඉදාවුසෝ බික්ඛු කායේ කායානුපස්සී විහෙරති. ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සං වේදනාසු වේදනානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ. ඒ කියන්නේ සතර සතිපට්ඨානයට යොමු වාසය කිරීම සම්මා සති. ඔය කායානුපස්සනා එහෙම වඩන්න පුළුවන් නම් නිවනට කිට්ටු වෙන්න පුළුවන්. බලන්නකො පින්වත්නි, ඔය ලකුණ්ඨක බද්දිය හාමුදුරු ගැන අහලා තියෙනව නේද? ලකුණ්ඨක බද්දිය රහතන් වහන්සේ මිහිරි හඬින් බණ කියන රහතන් වහන්සේ නමක් නේ. හැබැයි උන්වහන්සේගේ සිරුර මිටි කර්මයේ විපාකයක් හැටියට. ලකුණ්ඨක බද්දිය හාමුදුරෝ පැවිදි වෙලා, එතකොට රහත් වෙලත් නැහැ, මාර්ගඵල ලැබලා නැහැ. මහමග වැඩම කරලා ඉන්නකොට හාමුදුරු මිටිනේ. එක්තරා උත්සව දිනයක බමුණෙක් රථයක ගණිකාවකුත් නග්ගගෙන ගමන් කරනවා. දැන් අදත් එහෙමනේ, ඔය මිටි අය එහෙම දැක්කම විහිළු කරනවා සමහරුනේ. ඉතින් ඒව ඔක්කොම ලකුණ්ඨක බද්දිය මහරහතන් වහන්සේටත් හම්බුණා. ආරාමේ හිටපු පොඩි හාමුදුරුවොත් කන් මිරිකනවා. ඒ වගේ කරදර කරලා තියෙනවා. ඉතින් මිටි හාමුදුරුවෝ ලකුණ්ඨක බද්දිය හාමුදුරුවෝ පාරේ ඉන්නවා දැකලා මේ බමුණත් එක්ක රතේ යන ගණිකා මොකද කළේ? දත් පෙන්නල විරිත්තුවා. හාමුදුරුවන්ට දත් ටික එළියට දාලා විරිත්තුවා. ලකුණ්ඨක බද්දිය හාමුදුරුවෝ මොකද කළේ? මේ ගණිකාව දත් පෙන්නල විරිත්තනකොට දත් ටික බලාගෙන අට්ටික සංඥා වැඩුවා. ලකුණ්ඨක බද්දිය මහරහතන් වහන්සේ ප්‍රකාශ කරනවා ඒ ගණිකාව දත් පෙන්නල විරිත්තුවා. ඒ දත් ටික බලලා අට්ටික සංඥා වැඩුවා. එයින් අනාගාමී ඵලයට පත් වෙලා තියෙනවා. ඔන්න බලන්න. එතකොට බලන්න මේ කායගත සතිය මොනතරම් සම්මා සතිය, යහපත් සිහිය, සතර සතිපට්ඨානය සිහිය පිහිටුවාගෙන කටයුතු කරනවා නම් අන්න ඒ කෙනාට ධර්මාවබෝධය ලබන්නට පුළුවන්කම ලැබෙනවා. ඊළඟට සම්මා සමාධි, සිතේ එකඟ බව. සම්මා සමාධිය ප්‍රගුණ කරලා ධානයන්ට යොමු වෙලා ධානවලින් නවතින්නෙත් නැහැ. එතනින් එහාට විදර්ශනාව ප්‍රගුණ කරලා මාර්ගඵල අවබෝධ කරගන්න පුළුවන් නම් අන්න ඒ කෙනා තමයි ජයග්‍රහණය ලැබපු කෙනා කියලා පෙන්නනවා. මේතකොට සත්‍ය විභංග සූත්‍රය ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ අන්තර්ගතය පිළිබඳව සාරිපුත්ත මහරහතන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට චතුරාර්ය සත්‍ය පිළිබඳව විග්‍රහ කරපු යම්කිසි විග්‍රහයක් තමයි සත්‍ය විභංග සූත්‍රය කියලා සඳහන් කරන්නේ. මේ සූත්‍ර දේශනාව පරිශීලනය කරනකොට පේනවා මේ ලෝකේ කිසිම ශාස්ත්‍රූවරයෙක් ප්‍රකාශ නොකළ මේ ලොවට හිතසුව පිණිස පවතින කල යුතුම දේ තමයි මේ බුදුහාමුදුරු චතුරාර්ය සත්‍ය හැටියට දේශනා කළේ. දැන් බුදුහාමුදුරු වැඩ හිටපු කාලේ තවත් ශාස්ත්‍රූවරු හිටියද නැද්ද? හිටියා. ෂඩ් ශාස්ත්‍රූවරු හිටියා. බුදුහාමුදුරු වගේම ඒ අයත් එක එක බණ කතා කියනවා. ඒ අයටත් ඒ අය ළඟ පැවිදි වෙච්ච අයත් ඕන තරම් හිටියා. ඒ වගේම ඒ පැවිද්දන්ට සලකන ඒ අයටත් පැවිදි කියලා තමයි කිව්වේ. ආජීවක පැවිද්ද, තවුස් පැවිද්ද කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා. මේ බෞද්ධ භික්ෂුන් වහන්සේලාට විතර නෙවෙයි පැවිද්දන් කියලා කිව්වහම අනිත් අයත් අයිති වෙනවා. එතකොට ඒ තැන්වල පැවිදි වෙච්ච අයත් ඉඳලා තියෙනවා. ඒ අයට සලකන අනුගාමිකයොත් ඉඳලා තියෙනවා. බොහොම හොඳ කතාවක් තියෙනවා පැහැදිලි කිරීම. පිංගල කොච්ච කියලා බ්‍රාහ්මණතුමෙක් යනවා දවසක් බුදුහාමුදුරුවෝ හම්බෙන්න. බුදුහාමුදුරුවෝ හම්බෙන්න කියලා බුදුහාමුදුරුවන්ගෙන් අහනවා, බුදුහාමුදුරුවනේ මේ රටේ ඉන්නවා ෂඩ් ශාස්ත්‍රූවරු. බුදුහාමුදුරුවෝ වගේම ශාස්ත්‍රූවරු තවත් මේ රටේ ඉන්නවා. ඒ අයටත් අනුගාමිකයෝ ඉන්නවා. ඒ අයත් බුදුහාමුදුරුවනේ රහත් වුණා, බුදු වුණා කියලා කියනවා. දැන් ඔය නිගණ්ඨනාත පුත්තලත් එහෙම කිව්වනේ. ඔය සත්‍ය ජටිල සූත්‍රයේදී එහෙම පෙන්නන්නේ කුස රජතුමා ගිහිල්ලා වැන්දාම බුදුහාමුදුරුවෝ අහනවානේ ඇයි ගිහිල්ලා වැන්දේ? නෑ බුදුහාමුදුරනේ එතනත් රහත් වෙච්ච අය ඉන්නවා කියලා. ඒ කියන්නේ රහත් කියා ගියපු අය
මේ අද මොන කතාවද පින්වත්නි? එදා ෂඩ් ශාස්ත්‍රවරුත් එහෙමයි ඉඳලා තියෙන බුදුහාමුදුරුවෝ වැඩ හිටපු කාලෙත්. ඉතින් රහත් වුණා බුදු වුණා කියලා කියනවා. පිංගල කොච්ච බ්‍රාහ්මණතුමා බුදුහාමුදුරුවන්ගෙන් විමසනවා, බුදුහාමුදුරුවනේ ඔය ෂඩ්ශාස්ත්‍රූවරු අතරේ ඔය ධර්මාබෝධය ලැබුවා කියලා කියන අය, මේ ඉන්න ෂඩ්ශාස්ත්‍රූවරු ඇත්තටම බුදුහාමුදුරනේ ධර්මාවබෝධය ලබලා ලැබුවා කියලා කියනවාද? නැත්නම් ධර්මාවබෝධය ලබන්නේ නැතුව ධර්මාවබෝධය ලැබුවා කියලා කියනවාද? නැත්නම් මේ අයගෙන් කොටසක් ඇත්තටම ධර්මාවබෝධය ලබලාද? නැත්නම් කොටසක් ධර්මාවබෝධය ලබලා නැද්ද? බුදුහාමුදුරන්ගෙන් අහනවා මේ ෂඩ්ශාස්ත්‍රූවරු පිළිබඳව. බුදුහාමුදුරුවෝ පිංගල කොච්ච බ්‍රාහ්මණතුමාට කියනවා, බ්‍රාහ්මණතුමනි මේ ප්‍රශ්නේ එහෙම්ම පැත්තකින් තියන්න. මම ඔබට යමක් කියන්නම්. අන්න ඒ වෙලාවේදී බොහොම ලස්සන උපමා භාවිතා කරගෙන බුදුරජාණන් වහන්සේ පිංගල කොච්ච බ්‍රාහ්මණතුමාට ලස්සන පැහැදිලි කිරීමක් කරනවා මේ චූලසාරෝපම සූත්‍රය. සාර කියන්නේ අරටුවටනේ. බුදුහාමුදුරුවෝ විමසනවා, බ්‍රාහ්මණතුමනි එක්තරා පුරුෂයෙකුට ඕන වෙනවා එක්තරා ගහක අරටුවක්. මොකක් හරි ප්‍රයෝජනෙට. මේ පුරුෂයා මොකද කරන්නේ? මේ ගහ ළඟට යනවා. හැබැයි බ්‍රාහ්මණතුමනි මේ පුරුෂයාට අරටුව ඕන වුණාට ගහේ අරටුව අඳුනන්නේ නැහැ. ගහේ තියෙනවනේ කොටස්. අතු තියෙනවා, දලු තියෙනවා, කොළ තියෙනවා, පොත්ත තියෙනවා, සුඹුල තියෙනවා, එළය තියෙනවා, මුල් තියෙනවා, අරටුව තියෙනවා, මහ ගොඩක් කොටස් තියෙනවානේ. අර පුරුෂයාට ඕන වෙන්නේ ගහේ අරටුව. හැබැයි එයා අරටුව දන්නේ නැහැ. එයා මොකද කරන්නේ? ගහ ගාවට ගිහිල්ලා දැන් අරටුව දන්නේ නැහනේ. මොකද කරන්නේ? අතුයි දලුයි ගලවගෙන අරගෙන යනවා අරටුව කියලා හිතාගෙන. බුදුහාමුදුරුවෝ අහනවා, බ්‍රාහ්මණතුමනි අරටුව ඕන කමින් ගියපු පුරුෂයා අරටුව හඳුනන්නේ නැතුව අතු දලුව අරන් ගියොත් අරටුවෙන් ගන්න තියෙන ප්‍රයෝජනේ ගන්න පුළුවන්ද? කවදාකවත් ගන්න බෑ. ඒ වගේම මේ පුරුෂයා අරටුව කියලා හිතලා පොත් අරන් ගියොත්, සුඹුල අරන් ගියොත්, එළය අරන් ගියොත් ඒ තරටුවෙන් ගන්න තියෙන ප්‍රයෝජනේ ගන්න හම්බෙන්නේ නෑ. බ්‍රාහ්මණතුමනි පුරුෂයෙක් අරටුව ගන්න උවමනාවෙන් ගහ ළඟට ගිහිල්ලා ගහේ අරටුව හරියටම හඳුනගෙන අරටුවම ගන්නවා නම් අන්නේ පුරුෂයාට අරටුවෙන් ගන්න තියෙන ප්‍රයෝජනේ ගන්නට පුළුවන්. එතකොට අරටුව ගැන දන්නේ නැති කෙනා අතුදලු අරන් යනකොට අරටුව දන්න මිනිස්සෙක් ඈත ඉඳලා බලාගෙන ඉන්නවා නම් එයා කල්පනා කරනවා මේ මිනිසයාට අරටුව යෝන වෙලා තියෙන, ඒත් මේ මිනිසයා ගෙනියන්නේ අතුයි දලුයි අරන් ගියපු මේ මිනිසයාට අරටුවෙන් ගන්න තියෙන වැඩේ නම් කවදාකවත් ගන්න හම්බෙන්නේ නෑ. ඒක අරටුව හඳුන්න කෙනාට තේරෙනවා. නමුත් එයාට තේරෙන්නේ නෑ. ඒ වගේ තමයි බ්‍රාහ්මණතුමනි. ඔන්න හොඳ පැහැදිලි කිරීමක් කරනවා එතනදී. අන්න ඒ වගේ තමයි බ්‍රාහ්මණතුමනි ගිහි ජීවිතේ කටුක බව, දුක්ඛිත බව නිසා බොහෝ දෙනෙක් ඒ ශාස්ත්‍රවරු ළඟ පැවිදි වෙනවා. ඇත්තනේ. බුදුහාමුදුර ළඟ පැවිදි වුණෙත් මේ සසරේ දුක බය දැකලා. ඊළඟට ඔය නිගණ්ඨනාත පුත්ත, අජිත කේසකම්බල, පගුද කච්චායන ඒ වගේ අය ගාවත් පැවිදි වුණේ සත්‍ය සොයාගෙන යන්න උවමනා වෙන්නේ. ඒ කියන්නේ මේ ගිහි ජීවිතේ දුකයි කියලා ඒකෙන් මිදෙන්න, දුකෙන් මිදෙන්න තමයි ඒ ශාස්ත්‍රවරු ළඟට ගිහිල්ලා තියෙන්නේ. දැන් එහෙම ගියපු ශ්‍රමණ පඬිතුවරුත් බුදුහාමුදුරුත් එක්ක වාද කරන්න ගිහිල්ලා වාද නොකරම තෙරුවන් සරණ ගිහිල්ලා අපි මෙච්චර කාලයක් හිටියේ මහා අන්ධ ලෝකෙකනේ, දැන්නේ අපිට ආලෝකේ පහළුනේ කියලා බුදුහාමුදුරුවෝ සරණ ගිහිල්ලා පැවිදි වෙලා මගපල නිවනින් සැනසුණු උතුමන් බවට පත්වෙච්ච අවස්ථා තියෙනවද නැද්ද? ඕන තරම් තියෙනවානේ. එතකොට මේ දුක නැති කරන්න තමයි ඒ ශාස්ත්‍රවරු ළඟත් පැවිදි වෙන්නේ. එතකොට බුදුහාමුදුරුවෝ පොදුවේ මේ ඔක්කොම පැවිද්දු හැටියට අරගෙන කතා කරන්නේ මෙතනදී. සමහර පැවිද්දු ඉන්නවා බ්‍රාහ්මණතුමනි පැවිදි වුණාට පස්සේ ඒ පැවිද්දන්ට ලැබෙනවා ලාභ, ප්‍රයෝජන, කීර්ති, ප්‍රශංසා. ඇත්තනේ. දැන් බෞද්ධ භික්ෂුන් වහන්සේලා හැටියට අපිට ඔය ඇත්ත සලකනවද නැද්ද? සලකනවා. කතෝලික පූජකයන්ට කතෝලිකයෝ සලකනවා. හින්දු පූජකයන්ට හින්දුන් සලකනවා. ඒ වගේ සලකන ස්වභාවයක් තියෙනවා. එතකොට දැන් බුදුහාමුදුරුවෝ පෙන්නනවා ඔය පැවිද්දන් අතර. එතකොට මේ අපි විතර නෙවෙයි, ඔතනදී අනිත් අයත් අයිති. මේ පැවිද්දෝ අතරේ සමහර පැවිද්දෝ
ලාභ ප්‍රයෝජන කීර්ති ප්‍රශංසා ලැබෙනකොට මොකද කරන්නේ? එතනින් නවතිනවා. එයා හිතනවා පැවිද්දෙන් ලබන්න තියෙන ඉහළම ලාභය මේක තමයි. එතකොට පැවිදි වෙලා දුක නැති කරන්න ඇවිල්ලා ලාභ ප්‍රයෝජන කීර්ති ප්‍රශංසා කියන ඒවා තනින් නවතිනවා නම් ඒ පැවිද්ද හරියට අරටුව කියලා හිතලා අතුදළු අරන් ගියපු පුරුෂයා වගේ. තව සමහර පැවිද්දෝ ඉන්නවා ලාභ ප්‍රයෝජන කීර්ති ප්‍රශංසා කියන දේවල් තැන නවතින්නේ. එයා සීලයට එනවා. සීලය ආරක්ෂා කරනවා. සිල්වන්තව ජීවිතය ගෙවනවා. හැබැයි එයා සිල්වත් වුණාම හිතනවා පැවිද්දෙන් එන්න තියෙන උපරිම තැන මේක තමයි සිල්වත් වුණාම හොඳටම ඇති කියලා. ඊට පස්සේ සීලේ විතරක් රැක රැක යනවා. එතනින් එහාට පියවර තබන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මහණෙනි බ්‍රාහ්මණතුමනි ඒ පැවිද්දත් හරියට අරටුව කියලා හිතලා වෙන මොකක් හරි ගෙනිච්ච කෙනා හා සමානයි. එතකොට සීලේ විතර රැක රැක ඉඳලත් බෑ මතක තියාගන්න. ඊළඟට තව සමහර පැවිද්දෝ ලාභ ප්‍රයෝජන කීර්ති ප්‍රශංසා ඉදිරියේ නවතින්නෙත් නැහැ. සීලෙන් නවතින්නෙත් නැහැ. සමාධිය වඩනවා. සමාධිය වඩනකොට චිත්ත ඒකාග්‍රතාවය ඇති වෙනකොට හරි දැන් ඔය ධානය මේවා ලබනකොට හිතනවලු දැන් පැවිද්දෙන් ලබන්න පුළුවන් ඉහළම ලාභය මම මේ ලබන්නේ. මෙතනින් එහාට දෙයක් නැහැ කියලා සමහරු එතනින් නවතිනවලු. බුදුහාමුදුරුවෝ පෙන්නනවා බ්‍රාහ්මණතුමනි එතනින් නැවතුනොත් ඒ බික් පැවිද්දත් හරියට අර අරටුව කියලා හිතලා වෙන මොකක් හරි අරන් ගියපු කෙනෙක් වගේ. තව සමහර පැවිද්දෝ ඉන්නවා පංච අභිඥා අෂ්ට සමාපatti දක්වාම යොමු වෙලා එතනදී හිතනවා දැන් මට කරන්න දෙයක් නැහැ. කරන්න තියෙන ඔක්කොම මම කරලා ඉන්නේ. පැවිද්දෙක් හැටියට ලබන්න පුළුවන් ඉහළම ලාභය මම ලැබුවා කියලා එතනින් නවතිනවා. පංච අභිඥා අෂ්ට සමාපatti ලැබලා එතනින් නැවතෙනවා කියන පැවිද්දත් හරියට අර අරටුව කියලා හිතලා වෙන එකක් ගෙනිච්ච කෙනෙක් වගේ තමයි බලන්න ඉහළ තැන්. හැබැයි ඉතින් එතනින් නැවතුණාට වැඩක් වෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ මේ චතුරාර්ය සත්‍ය දේශනා කරලා පෙන්නුවේ ඒකයි. දැන් දේවදත්ත හාමුදුරුවන්ට මොකද උනේ? දේවදත්ත හාමුදුරුවෝ කියන්නේ පංච අභිඥා අෂ්ට සමාපත්තිලාභියෙක්. ඒ ටික ලැබිච්ච ගමන් දේවදත්ත හාමුදුරුවෝ හිතුවා කොහොමද? පැවිද්දෙන් එන්න තියෙන උපරිම දුර දැන් මං ආවා බුදුන් හා සමානයි දැම්මා. ආයේ බුදුහාමුදුරුවෝ මගේ කිසි වෙනසක් නෑ. දැන් බුදුහාමුදුරුවෝ නැති කරලා මම බුදු වෙන එකයි තියෙන්නේ. ඊට පස්සේ තමයි ආනන්තරී පාප කර්ම කරලා උඩ තැනක හිටියේ. අන්තිටම වැටුණා. ඇයි ඒ? ගමන ඉවර කළා කියලා හිතපු නිසා. බුදුහාමුදුරුවෝ දේශනා කළේ විදර්ශනා වඩලා තණ්හාව දුරු කරලා සියලු කෙලෙස් ප්‍රහීන කරලා රහත් ඵලයට පත් වෙන්න උනන්දු වෙන්න කියලා. එදා අදවැනි පුරපසළොස්වක පොහොය දවසක බුදුරජාණන් වහන්සේ බරණැස ඉසිපතන මිගදායේදී දේශනා කළ ධම්මචක්කප්පවත්තන සූත්‍රය. ඒ සූත්‍රයේ තිබිච්ච අන්තර්ගතය බෙද බෙදා දක්වන්නට බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේට බාර දුන්නාම සාරිපුත්ත මහරහතන් වහන්සේ ඒ ධම්මචක්කප්පවත්තන සූත්‍රය සජ්ජායනා කළ දේශනා කළ බරණැස ඉසිපතන මිගදායේදීම දේශනා කළ සූත්‍ර දේශනාවයි සච්ච විභංග සූත්‍ර දේශනාව. ඒ සූත්‍ර දේශනාවයි මේ වෙලාවේදී භික්ෂුන් වහන්සේලා සජ්ජායනා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. මේ සච්ච විභංග සූත්‍ර දේශනාව සජ්ජායනා කරලා අත්පත් කරගන්න සකල කුසලානිසංසයන්ගේ බල මහිමෙන් ඔබ අප සියලු දෙනාටම මෙලොව සුව සලසගන්න, පරලොව සුව සලසගන්න, සසර දුකින් එතර වෙන්න, උතුම් නිවනින් සැනසෙන්න මේ උතුම් සූත්‍ර දේශනාව, මේ සූත්‍ර සජ්ජායනාව අපි කාටත් හේතු වාසනා වේවා කියන අදහස සිතේ තියාගෙන භික්ෂුන් වහන්සේලා සමගම මේ සූත්‍රය සජ්ජායනා කරන්න. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං පරිත්තස්සවන කාලෝ අයං භදන්තා
පරිත්තස්සවන කාලෝ අයං භදන්තා පරිත්ත ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස එවං මේ සුතං ඒකං සමයං භගවා වාරාණසියං විහරති ඉසිපතනේ මිගදායේ තත්‍ර කෝ භගවා භික්ඛු ආමන්තේසි භික්ඛවෝති භදන්තේ තිතේ භික්ඛු භගවතෝ පාචස්සෝ සුං භගවා ඒතද වෝච තථාගතේන භික්ඛවේ ආරහතා සම්මා සම්බුද්දේන වාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්ඛං පවත්තිතං අප්පතිවත්තියං සාමනීන වා බ්‍රාහ්මනීන වා දේවේන වා මාරේන බ්‍රාහ්මනා වා කේන චිවා ලෝකස්මින් යදිදං චතුන්නං ආරිය සච්චානං ආචික්කනා දේශනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානී කාතුන්ති කාතමේ සංචතුන්නං දුක්ඛස්ස ආරිය සත්‍යස්ස ආචික්කනා දේශනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානී කාතුන්ති උත්තානී කම්මං දුක්ඛ සමුදය ආරිය සත්‍යස්ස ආචික්කනා දේශනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානී කම්ම දුක්ඛ නිරෝධස්ස ආරිය
චේකනා දේශනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානි කම්මං දුක්ඛ නිරෝධ ගාමිනී පාටිපදා ආරිය සත්‍යස්ස ආචේකනා දේශනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානි කම්මං තථාගතේන භික්ඛවේ ආරහතා සම්මා සම්බුද්දේන වාරාණසියා ඉසිපතනේ මිගදායේ ආනෝතරං ධම්මචක්කං පවත්තිතං අප්පතිවන්තියං සාමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රාහ්මනා වා කේන චිවා ලෝකස්මින් යදිදං ඉමේ සංචතුන්නං ආරිය සත්‍යාන ආචේකනා දේශනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානි කම්මං සේවේත භික්ඛවේ සාරිපුත්ත මොග්ගල්ලානේ භජත භික්ඛවේ සාරිපුත්ත මොග්ගල්ලානේ පණ්ඩිතා භික්ඛු අනුග්ගහකා සබ්‍රාහ්මචාරීනං සේයතාපි භික්ඛවේ ජානෙන්ති එවං සාරිපුත්තෝ සේයතාපි ජාතස්ස ආපාදේතා එවං මොග්ගල්ලානෝ සාරිපුත්තෝ භික්ඛවේ සෝතාපට්ටි ඵලේ විනේති මොග්ගල්ලානෝ උත්තමත්තේ විනේති සාරිපුත්තෝ භික්ඛවේ පහෝති චත්තාරි ආරිය සත්‍යානි විත්තරේන ආචේකිතුං දේසේතුං පඤ්ඤපේතුං පාඨපේතුං විවරිතුං විභජිතුං උත්තානි කාතුන්ති ඉදම වෝච භගවා ඉදං වත්වා සුගතෝ
පුත්‍රකෝ ආයස්මා සාරිපුත්තෝ ආචිර පක්ඛන්තස්ස භගවතෝ භික්ඛු ආමන්තේසි ආවුසෝ භික්ඛවෝති ආවුසෝති කෝතේ භික්ඛු ආයස්මතෝ සාරිපුත්තස්ස පච්චස්සෝසෝ ආයස්මා සාරිපුත්තෝ ඒතදෝච තථාගතේන භික්ඛවේ ආරහතා සම්මා සම්බුද්දේන වාරාණසියං ඉසිපතනේ මිගදායේ ආනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පතිවත්තියං සාමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රාහ්මනා වා කේන චිවා ලෝකස්මින් යදිදං චතුන්නං ආරිය සාචානං ආචේකනා දේශනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානී කම්මං කාතමේ සංචතුන්නං දුක්ඛස්ස ආරිය සත්‍යස්ස ආචේකනා දේශනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානී කම්මං දුක්ඛ සමුදයස්ස ආරිය සත්‍යස්ස ආචේකනා දේශනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානී කම්මං දුක්ඛ නිරෝධස්ස ආරිය සත්‍යස්ස ආචේකනා දේශනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානී කම්මං දුක්ඛ නිරෝධ ගාමිනී පාටිපදා ආරිය සත්‍යස්ස ආචේකනා දේශනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානී කම්මං කාතමං චාවුසෝ දුක්ඛං ආරිය
සාච්ඡං ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛෝ මරණම්පි දුක්ඛං සෝක පරිදේව දුක්ඛ දෝමනස්සුපායාසාපි දුක්ඛා යම්පි චං නලබති තම්පි දුක්ඛං සංකිට්ඨේන පංචුපාදානස්කන්ධා දුක්ඛා කාතමාචාවුසෝ ජාති යාතේ සංතේ සංසත්තානං තම්හි සත්තනිකායේ ජාති සංජාති ඔක්ඛන්ති අබිනිබ්බන්ති කන්දානං පාතු භවෝ ආයතනානං පටිලාභෝ ආයං වුච්චතාවුසෝ ජාති කාතමාචාවුසෝ ජරා යාතේ සංතේ සංසත්තානං තම්හි සත්තනිකායේ ජරාජීරණතා කණ්ඩිච්ඡං පාලිච්ඡං වලිත්තචතා ආයුනෝ සංහානි ඉන්ද්‍රියාණං පරිපාකෝ ආයං වුච්චතාවුසෝ ජරා කාතමංචාවුසෝ මරණං යාතේ සංතේ සංසත්තානං තම්හා සත්තනිකාය චුතිචවනතා භේදෝ අන්තරදානං මාච්චු මරණං කාලකිරියා කන්ධානං භේදෝ කාලේබරස්සනිකේපෝ ඉදං වුච්චතාවුසෝ මරණං කාතමෝචාවුසෝ සෝකෝ යෝකෝ ආවුසෝ අඤ්ඤතරඤ්ඤතරේන ව්‍යසනේන සමන්නාගතස්ස අඤ්ඤතරඤ්ඤතරේන දුක්ඛ ධම්මේන පොට්ටස්ස සෝකෝ සෝචනා සෝචිතං අන්තෝ සෝකෝ අන්තෝ පරිසෝකෝ ආයං වුච්චතානසෝ කාතමෝ චාවුසෝ පරිදේවෝ යෝකෝ ආවුසෝ අඤ්ඤතරඤ්ඤතරේන ව්‍යසනේන සමන්නාගතස්ස අඤ්ඤතරඤ්ඤතරේන
පරිදේවනා ආදේවිතාත්තං පරිදේවිතාත්තං ආයං වුච්චතාවුසෝ පරිදේවෝ ආතමංචාවුසෝ දුක්ඛා යංකෝ ආවුසෝ කායිකං දුක්ඛං කායිකං අසතං කාය සම්පස්සජං දුක්ඛං අසතං වේදිතං ඉදං වුච්චතාවුසෝ දුක්ඛං කාතමංචාවුසෝ දෝමනසං යංකෝ ආවුසෝ චේතසිකං දුක්ඛං ආසතං මනෝසා පස්සජං දුක්ඛං ආසතං වේදිතං ඉදං වුච්චතාවුසෝ දෝමනසං කාතමෝචාවුසෝ උපායාසෝ යෝකෝ ආවුසෝ අඤ්ඤතරඤ්ඤතරේන ව්‍යසනේන සමන්නාගතස්ස අඤ්ඤතරඤ්ඤතරේන දුක්ඛ ධම්මේන පොට්ටස්ස ආයාසෝ උපායාසෝ ආයාසිතත්තං උපායාසිතත්තං ආයං වුච්චතාවුසෝ උපායාසෝ කාතමංචාවුසෝ යම්පිච්ඡං නලබති තම්පි දුක්ඛං ජාති ධම්මානං ආවුසෝ සත්තානං ඒවං ඉච්ඡා උපජ්ජති අහෝවතමයන් ජාති ධම්මා ආසාම නචවතනෝ ජාති ආගංචයාති නකෝ පනිතං ඉච්ඡාය පන්තං ඉදම්පි යම්පි චන්න ලබති තම්පි දුක්ඛං ජරා ධම්මානං ආවුසෝ සත්තානං ඒවං ඉච්ඡා උපජ්ජති අහෝවතමයන් ජරා ධම්මා ආසාම නචවතනෝ ජරා ආගච්ඡයාති නකෝ පනිතං ඉච්ඡාය පත්තං ඉදම්පි යම්පි චන්න ලබති තම්පි දුක්ඛං ව්‍යාධි ධම්මානං ආවුසෝ සත්තාන ඒවං ඉච්ඡා
වතනෝ ව්‍යාධියා ගච්ඡේයාති නකෝ පනිතං ඉච්ඡාය පන්තං ඉදම්පි යම්පි චන්න ලබති තම්පි දුක්ඛං මරණ ධම්මානං ආවුසෝ සත්තානං ඒවං ඉච්ඡා උපජ්ජති ආහෝ වතමයන්න මරණ ධම්මා ආසමනච වතනෝ මරණං ආගච්ඡේයාති නකෝ පනිතං ඉච්ඡාය පත්තබ්බං ඉදම්පි යම්පි චං නලභති තම්පි දුක්ඛං සෝක පරිදේව දුක්ඛ දෝමනසුපායාසා ධම්මානං ආවුසෝ සත්තානං ඒවං ඉච්ඡා උපජ්ජති අහෝ වතමයන්න සෝක පරිදේව දුක්ඛ දෝමනසුපායාසා ධම්මා ආසමනච වතනෝ සෝක පරිදේව දුක්ඛ දෝමනසුපායාසා ආගච්ඡේයුන්ති නකෝ පනිතං ඉච්ඡාය පත්තම්බ ඉදම්පි යම්පි චන්න ලබති තම්පි දුක්ඛං කතමං චාවුසෝ සංකිත්තේන පංචුපාදානං කන්දා දුක්ඛ සේයති දං රූපෝපාදානස්කන්ධෝ වේදනෝපාදානස්කන්ධෝ සංඤ්ඤෝපාදානස්කන්ධෝ සංඛාරෝපාදානස්කන්ධෝ විඤ්ඤාණෝපාදානස්කන්ධෝ ඉමේ වොච්චතාවසෝ සංකිත්තේන පංචුපාදානස්කන්ධා දුක්ඛ ඉදං වොච්චතාවසෝ දුක්ඛං අරිය සත්‍යං කතමං චාවසෝ දුක්ඛ සමුදයං අරිය සත්‍යං යායන් තණ්හා පොනෝ භවිකා නන්දි රාග සාගතා තාත්‍ර තාත්‍රාභිනන්දිනී සේයති දං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා ඉදං වොච්චතාවසෝ දුක්ඛ සමුදයං අරිය සත්‍යං කතමං චාවසෝ දුක්ඛ නිරෝධං අරිය සත්‍යං යෝතස්සායේව තණ්හාය අසේස විරාග නිරෝධෝ
පටිනිසග්ගෝ මුත්ති අනාලයෝ ඉදං වොච්චතාවසෝ දුක්ඛ නිරෝධං අරිය සත්‍යං කාතමං චාවසෝ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා අරිය සත්‍යං ආයමේව අරියෝ අට්ඨංගිකෝ මංගෝ සේයති සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි කාතමා චාවසෝ සම්මා දිට්ඨි යංකෝ ආවසෝ දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං ආයං වොච්චතාවසෝ සම්මා දිට්ඨි ආතමෝ චාවසෝ සම්මා සංකම්පෝ නෙක්ඛම්ම සංකම්පෝ අව්‍යාපාද සංකප්පෝ අවිහිංසා සංකප්පෝ ආයං වොච්චතාවසෝ සම්මා සංකම්පෝ කාතමා චාවසෝ සම්මා වාචා මුසාවාදා වේරමණී පිසුනා වාචා වේරමණී පරුසා වාචා වේරමණී සම්පප්පලාපා වේරමණී ආයං වොච්චතාවසෝ සම්මා වාචා කාතමෝ චාවසෝ සම්මා කම්මන්තෝ පානාති පාතා වේරමණී ආදින්නාදාන වේරමණී කාමේසු මිච්ඡාචාරා වේරමණී ආයං වොච්චතාවසෝ සම්මා කම්මන්තෝ කාතමෝ චාවසෝ සම්මා ආජීවෝ ඉදාවසෝ අරිය ශාවකෝ මිච්ඡා ආජීවං පහය සම්මා ආජීවේන ජීවිකං කප්පේති ආයං වොච්චතාවසෝ සම්මා ආජීවෝ කාතමෝ චාවසෝ සම්මා වායාමෝ ඉදාවසෝ භික්ඛු අනුපන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුපාදාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පංගන්නාති පදහති උපන්නානං පාපකානං අකුසලානං
ආරභති චිත්තං පග්ගන්හාති පදහති ආනෝපන්නානං කුසලානං ධම්මානං උප්පාදාය චන්දං ජනිති වායමති විරියං ආරභති චිත්තං පග්ගන්හාති පදහති උප්පන්නානං කුසලානං ධම්මානං ත්‍රිතිය අසම්මෝසාය භීයෝ භාවාය වේපුල්ලාය භාවනාය පරිපූර්ය චන්දං ජනිති වායමති විරියං ආරභති චිත්තං පග්ගන්හාති පදහති අයං වොච්චතාවසෝ සම්මා වායාමෝ කතමාචාවසෝ සම්මා සති ඉදාවසෝ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනස්සං වේදනාසු වේදනානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනස්සං චින්තේ චිත්තානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනස්සං ධම්මේසු ධම්මානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනස්සං ආයං වොච්චතාවසෝ සම්මා සති කතමාචාවසෝ සම්මා සමාධි ඉදාවසෝ භික්ඛු විවිච්ඡේව කාමී විවිච්ඡ අකුසලේ ධම්මේ සවිතක්කං සවිචාරං විවේකජං පීති සුඛං පඨමඥානං උපසම්පජ්ජ විහෙරති විතක්ක විචාරාණං උපසමා අජ්ජත්තං සම්පසාදනං චේතසෝ ඒකෝදි භාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීති සුඛං ဒုတိယ ඥාන උපසම්පජ්ජ විහෙරති පීතියාච විරාගා උපේක්ඛකෝච විහෙරති සතෝච සම්පජානෝ සුඛංච කායේන පටිසංවේදේති යන්තං අරියා ආචින්කාන්ති උපේක්ඛකෝස සතිමා සුඛ විහාරීති තතියඥානං උපසම්පජ්ජ විහෙරති සුඛස්සච පහනා දුක්ඛස්සච පහනා කුම්භේව සෝමනස්ස දෝ නස්සානං අත්ථංගමා
අදුක්ඛං අසුඛං උපේක්ඛා සති පාරිසුද්ධි චතුත්ථඥානං උපසම්පජ්ජ විහෙරති ආයං වොච්චතාවසෝ සම්මා සමාධි ඉදං වොච්චතාවසෝ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍යං තථාගතේන ආවසෝ ආරහතා සම්මා සම්බුද්දේන වාරාණසියං ඉසිපතනේ මිගදායේ ආනුත්තරං ධම්මචක්ඛං පවත්තිතා ආපතිවන්තිය සාමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රාහ්මනා වා කේන චිවා ලෝකස්මින් යාදිදං ඉමේ සංචතුන්නං ආරිය සත්‍යානං ආචේකනා දේශනා පඤ්ඤාපනා පාඨපනා විවරණා විභජනා උත්තානී කම්මන්ති ඉදමවෝ ඡායස්මා සාරිපුත්තෝ ආත්මනාතේ බික්ඛු ආයස්මතෝ සාරිපුත්තස්ස භාසිතා අභිනන්දුන්ති ඒතේන සච්ච වංචේන දුක්ඛවුපසමින්තු තේ ඒතේන සච්ච වංචේන භයවුපසමින්තු ඒතේන සච්ච වංචේන රෝගවුපසමින්තු තේ ආකාසට්ටා ච බුම්මාට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ටා ච බුම්මාට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මාට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ත්වං සදා සාදු කියන්න. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, ඇසළ පුර පසළොස්වක පොහෝදා මේ කාල සීමාවට නියමිත මේ උතුම් ධර්ම සජ්ජායනා වැඩසටහන ඉතාම හොඳින් සම්පූර්ණත්වයට පත් කළා.
අද මේ උතුම් පින්කමේ දායකත්වය අරගෙන කටයුතු කරන්නේ නුගේගොඩ පැපිලියාන මාවත 10 වෙනි පටුමග පදිංචි ඉන්ද්‍රා ජස්මින් රත්නායක මහත්මිය, ඒ වගේම ටිකිරි රත්නායක මහත්මයා, සද්ධාතිස්ස වාහලතන්ත්‍රි මහත්මයා, දේවි කැලුම් ධනුෂ්කා රත්නායක දරුවන් සහ යසලී දියණිය මිනිපිරිය ඇතුළු කොට ඇති පින්වතුන්, ඒ ඇත්තෝ බලාපොරොත්තු වෙනවා ආදරණීය මෑණියන් චින්තා වික්‍රමසිංහ පෙරේරා, ආදරණීය පියාණන් හෙක්ටර් පෙරේරා, ආච්චි අම්මා සහ සීයා රිචඩ් සහ චාලට් වික්‍රමසිංහ, රත්නායක මහත්මයාගේ දෙමව්පියන් හා සහෝදරයන් 4 දෙනා ඇතුළු කොට ඇති පැමිණිලා ඉන්න කොයි කාගෙත් නමින් මිය පරලෝ සැපත් වෙලා පින් අපේක්ෂාවෙන් ඉන්න යම් තාක් දෙමාපිය ඥාති හිතයිසින් වෙතොත් ඒ හැමෝම සිහිපත් කරගෙන ඒ කාටත් පුණ්‍යානුමෝදනා කරන්නට ඒත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අමෘතා සුවඳ හඳුන්කුරු නිෂ්පාදනය කර බෙදා හරිනු ලබන ඩාලි බටල් සහ සමාගමේ බෝනක මනම්පේරි මහත්මයා, ශාන්ත පෙරේරා මහත්මයා, අනුරමාන පෙරුම මහත්මයා ඇතුළු කාර්ය මණ්ඩලයේ පින්වතුන් මේ උතුම් පින්කමට දායකත්වය අරගෙන කටයුතු කරනවා. මේ හැම ආකාරයකින්ම රැස් කරගත් සකල කුසලානිසංසයන්ගේ බල මහිමෙන් රට ජාතිය සම්බුදු සසුන වෙනුවෙන් અભීතව කටයුතු කරලා අපවත් වී වදාළ මහා සංඝරත්නය, ජාතික වීරයෝ, යුද බිමේදී මියගිය වීරෝදාර රණවිරුවෝ, සුනාමි වගේ ස්වභාවික විපත් නිසා, පාස්කු ඉරිදා ප්‍රහාරය වගේ ප්‍රහාර නිසා, වසංගත රෝගී තත්ත්වය නිසා මියගිය යම් තාක් පිරිස් වෙතොත් ඒ හැමෝටම උතුම් ධර්මාවබෝධය පිණිසම වේවා කියලා අපි මියගිය ඥාතීන්ට පින් දෙමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. දෙවියෝ මේ පින් අනුමෝදන් වේවා, රට ජාතිය සම්බුදු සසුන යෙහෙන් රකීවා. දායකත්වයේ දරණ පින්වත් සියලු දෙනාටමත් ඒ හැත්තන් බලාපොරොත්තු වන ආකාරයට සම්බෝධි විහාරාධිපති අතිපූජනීය බොරලන්දි වජින ඥාන නායක හාමුදුරුවෝ ඇතුළු කොට ඇති ගෞරවනීය මහා සංඝරුවනට, ඔබට නිරතුරුවම දම් දෙසුම් පවත්වන ගෞරවනීය මහා සංඝරත්නයට, ඒ වගේම වසංගත රෝගී තත්ත්ව ඉදිරියේ රෝග නිවාරණ සංග්‍රාමයේ යෙදී සිටින සියලුම නිලධාරීන්ට, ඒ වගේම වසංගත තත්ත්වය නිසා අසනීප වෙලා ඉන්න සියලු දෙනාටමත් රටවැසි ලොවැසි කාටත් දෙවියන්ගේ රැකවරණින් කායික මානසික සුවය වේවා, දෙවියොත් උතුම් නිවනින් සැනසෙත්වා කියලා දෙවියන්ටත් පින් දෙමු. එත්තාවතාච අම්හෙහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉත්තාවතාච අම්හෙහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. මෙසේ රැස් කරගත් සකල කුසලානිසංසයන්ගේ ඵලයෙන් කාටත් උතුම් ධර්මාවබෝධය පිණිසම හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. සම්බෝධි වන්දනා සම්බෝධි වන්දනා